මුලින්ම මාතෘකාව ලියා ගන්න 18 වන පාඩම ත්‍රිකෝණ මිතිය. සමහර ළමයි අමාරුයි කියලා හිතනවා. හැබැයි අමාරුයි කියලා හිතුවට මේ තියෙන ඉතා ලේසි පාඩමක්. අපි මුලින් ඉඳන්ම සියලු කරුණු ටික පැහැදිලිව කතා කරගමු. එතකොට මේ පාඩම ලේසි පාඩමක්. ලඝු ගණක පාඩම මතකයිනේ. ලඝු ගණක පාඩමේදී හිතුවේ ඒක හරි අමාරු පාඩමක් කියලා. හැබැයි ලඝු ගණක ගණන් කිහිපයක් හදාගෙන යද්දි තේරෙනවා ඒක අමාරු පාඩමක් නෙවෙයි. ඒක ලේසි පාඩමක් කියලා. ඒ වගේ ත්‍රිකෝණ මිතියත් එහෙමමයි. මුලින්ම එහෙමනම් දැන් මුලින්ම ක්‍රියාකාරකමක් කරන්න. ඍජු කෝණී ත්‍රිකෝණයක් අදින්න මෙන්න මෙහෙම. මෙතන කෝණය අංශක 30ක් උන මේ කෝණය අංශක 30ක් උන කැමති ඍජු කෝණී ත්‍රිකෝණයක් අදින්න. මේ අදපු ඍජු කෝණී ත්‍රිකෝණේ මේ අද ඍජු කෝණී ත්‍රිකෝණේ මෙන්න මේ පාද තුනේම දිග මැනලා හරියටම ලියා ගන්න. දශම සංඛ්‍යාව වෙන්නේ නැතිනේ අපි කිසියම් මැනලා නෙවෙයි ලියුවේ. AB පාදයේ දිග හරියටම මනින්න මෙතනින් ලියා ගන්න. මෙයාව මනින්න ලියන්න. මෙයාව මනින්න ලියන්න. පාද තුනේ දිග හරියටම දශම එකකට අපිට අදිදුරෙන් මැන ගන්න පුළුවන් නේ සෙන්ටිමීටර් වලින් මැන්නාම දශම එකකට මනින්න මේ තුන් දෙනාව ලියන්න. ඊට පස්සේ මෙන්න මේ අගයන් අර කියපු කැල්කියුලේටරෙන් හොයාගන්න. BC ගේ අගය බෙදන්න AC ගෙන්. කීයද කියලා හොයාගන්න දැන්. ඊට පස්සේ AB ව බෙදන්න AC ගෙන්. එයාගේ අගෙත් හොයාගන්න. අන්තිමටම CB ව බෙදන්න AB ගෙන්. එයාගෙත් අගය හොයාගන්න. මොනවද ආපු අගයන්? බලන්න මේ ආපු අගයන් දිහා. දැන් මේ අය මේ එක තැනකවත් ඉන්න අය නෙවෙයිනේ. මේ හොයපු මේ අගයන් කියපු තුන් දෙනාම ඉන්නේ විවිධ ප්‍රදේශවල. දැන් බලන්න ඇවිල්ලා දින අගයන් නෙවෙයි වුණාට කැමති ත්‍රිකෝණයක් යන්නේ. හැබැයි තුන් දෙනාටම ඇවිල්ලා තියෙනවා CB බෙදීම ABට හරියට නිකන් 0.5ට ළඟ අගයක්. තුන් දෙනාටම එක වගේම අගයක් ඇවිල්ලා තියෙන්නේ. අපි ඉතින් අදිද්දි මේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් නේ අංශක 30 අදිද්දි පොඩි වෙනසක් වෙන්න පුළුවන් මේ රේඛාවල දිගමනිද්දි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් මේක දිහා බලද්දි හැබැයි පේනවා තුන් දෙනාටම එක වගේම එක ළඟම අගයක් ඇවිල්ලා මේ AB බෙදීමේ සිට තුන් දෙනාටම එකම අගයක්මයි එක ළඟම අගයක් මේ ඇවිල්ලා තියෙන්නේ 0.8යි ගානක්මයි ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම අන්තිම එක්කෙනා CB AB ගෙන් බෙදුවමත් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේමයි එක ළඟම උත්තරයක්. එහෙමනම් වෙනස් ත්‍රිකෝණ කොහේ ඉඳන් යන්ද? හැමෝටම එන්නේ මෙතන කෝණය අංශක 30 නම්. මේ කෝණය අංශක 30 මොන කවුරු කොහොම ත්‍රිකෝණයක් යන්දත් ඍජු කෝණී ත්‍රිකෝණයක් හැම වෙලේම ඒ අයට එන්නේ මේ පාදයේ බෙදුවහම මේ පාදයෙන් එකම අගයක්. මේ පාදයේ බෙදුවහම මෙයාගෙන් එකම අගයක්. මේ පාදයේ මෙයාගෙන් බෙදුවහම එකම අගයක්. මෙන්න මේ විශේෂ ගුණේ ගැන අපි අද ඉගෙන ගන්නවා. එහෙනම් ත්‍රිකෝණ මිතිය කියලා ඉගෙන ගන්න ඔන්න ඔය විශේෂ ගුණය පදනම් කරගෙන කොටසක්. අපිට කලින් ඍජු කෝණී ත්‍රිකෝණ හම්බුනහම දැක්කහම මතක් වුණේ එක ප්‍රමේයයි ඒ තමයි පයිතගොරස් ප්‍රමේය. හැබැයි අදින් පස්සේ පයිතගොරස් ප්‍රමේය විතරක් නෙවෙයි තවත් ත්‍රිකෝණ මිතික මේ අපි කතා කරනවා සම්බන්ධතා තුනක්. සම්බන්ධතා තුනක් තව කතා කරනවා. තව තුනක් හම්බ වෙනවා ඒ ලෙවල් වලට ගණිතය ඉගෙන ගත්තොත්. අපි මේ 11 වෙනි කතා කරනවා එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයක මේ පාද සහ කෝණ අතර සම්බන්ධතා තුනක්. ඒ තුනට කියනවා ත්‍රිකෝණ මිතික අනුපාත සම්බන්ධතා කියලා. මේ ත්‍රිකෝණ මිතික අනුපාත තුන ඉගෙන ගන්න කලින් අපි මේ ත්‍රිකෝණයේ ඍජු කෝණී ත්‍රිකෝණයේ අපි සලකන කෝණයට අනුව අනිත් පාදවලට නම් දෙනවා. අපි සලකන කෝණයට අනුව දැන් අංශක 90ට ඉස්සරහින් ඉන්නේ කර්ණය. කර්ණය කියන පාදේ. ඒක අපි දන්නවානේ. අපේ පයිතගොරස් ප්‍රවේදීත් හම්බුණානේ. කර්ණය එයා වෙනසක් නෑ. එයාට කර්ණයම තමයි. ඍජු කෝණයේ ඉස්සරහින් ඉන්න එක්කෙනා කර්ණය. ඔන්න දැන් ඉතිරි පාද දෙකට නම් දෙකක් දෙනවා. අපි සලකන කෝණයට ඉස්සරහින් ඉන්න එක්කෙනාට කියනවා සම්මුඛ පාදය කියලා. අපි සලකන කෝණයට ඉස්සරහින් ඉන්න එක්කෙනාට කියනවා සම්මුඛ පාදය. සම්මුඛයි ඉස්සරහින් ඉන්නවා.
ඒ වගේම අපි මේ සලකන කෝණය හැදෙන්න පාද දෙකක් අවශ්‍යයිනේ කෝණය හැදෙන්න. එහෙමනම් මේ කගණයත් එක්ක සම්බන්ධ වුණ අනිත් පාදයට කියනවා මෙයාට කියනවා බද්ධ පාදය කියලා. එහෙමනම් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනට නම් තුනක් දෙනවා. ඍජුකෝණෙක ඉස්සරහින් ඉන්න එක්කෙනා කගණය. ඒක වෙනස් වෙන්නේ නැහැ. එයා එහෙමමයි. අපි මේ කෝණය ගැන හිතුවොත් එයාට ඉස්සරහින් ඉන්න BC සම්මුඛ පාදය වෙනවා. මෙයාට බද්ධ වෙලා ඉන්න පාදේ AB බද්ධ පාදය වෙනවා. හැබැයි කවුරු හරි මේ කෝණය ගැන හිතුවොත් එතකොට මේ දෙන්න මාරු වෙනවා. මේ කෝණය ගැන හිතුවොත් මෙයාට අනුව සම්මුඛ පාදය AB වෙනවා. මෙයාට අනුව බද්ධ පාදය BC වෙනවා. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අපි සලකන කෝණය අනුව වෙනස් වෙනවා. මුලින්ම මෙයාව ලියාගමු. ත්‍රිකෝණයක් අහපව වදින්න. මෙතන කෝණය වෙනුවට අංශක 30 වෙනුවට අපි සාධාරණව θ කියලා කෝණයක් ලියාගමු. θ කෝණයට අනුව මෙයා සම්මුඛ පාදය, මෙයා බද්ධ පාදය. මේ ඍජුකෝණී ත්‍රිකෝණය අදින්න මේ තුන් දෙනාව නම් කරන්න. දැන් අපි අර කලින් හොයපු අනුපාත තුන බලන්න මුලින්ම හෙව්වේ BC බෙදුවා AC ගෙන්. BC බෙදුවා AC ගෙන්. ඒ කියන්නේ සම්මුඛ පාදය තමයි බෙදුවේ කර්ණයෙන්. අපි කෙටියෙන් ලියනවා සාක කියලා. සම්මුඛ පාදය තමයි කර්ණයෙන් බෙදුවේ. ඊට පස්සේ දෙවෙනියට හෙව්වේ AB බෙදුවා AC ගෙන්. AB බෙදුවා AC ගෙන්. එයාට කියනවා බද්ධ පාදයේ බෙදීම එතකොට කර්ණය. AB කිව්වේ බද්ධ පාදයනේ. බාක. අන්තිමට මම උපේක්ෂණා තමයි CD බෙදුවා AB ගෙන්. CD බෙදුවා AB ගෙන්. එයාට කියනවා එහෙනම් CD කියන්නේ සම්මුඛ පාදය බෙදුවේ බද්ධ පාදයෙන් සබ. මේ අපි හෙව්වේ ත්‍රිකෝණමිතික අනුපාත තුනක්. පළවෙනි එක්කෙනා තමයි sin. දෙවෙනි එක්කෙනා cos. තුන්වෙනි එක්කෙනා tan. එහෙනම් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ඉගෙන ගන්නවා කියලා කිව්වා. මෙන්න ත්‍රිකෝණමිතික අනුපාත තුන. මේක කටපාඩම් කරගන්න ඕනේ. ඒක කටපාඩම් හිටිනවා. sin cos tan සක බක සබ. අපි ඒ කටට හුරුයි කියන්න ලේසි. ඒක පාඩම් කරගන්න ඕනේ. sin cos tan සක බක සබ. එහෙනම් ත්‍රිකෝණමිතික අනුපාත ගැටලුවක් දීපු ගමන් sin cos tan සක බක සබ කියලා පැත්තක ලියාගෙන අපිට පුළුවන් ගන්න පටන් ගන්න. ටික දවසක් යද්දි මෙහෙම කියන්න ඕනේ නැහැ. නිකම්ම sin කියන්නේ කවුද, cos කියන්නේ කවුද, tan කියන්නේ කවුද කියලා දැනගන්නවා. අපි දැන්ට මෙහෙම කියා ගණන් හදමු. එහෙනම් මෙයා යටින් ලියා ගන්න sin cos tan සක බක සබ. ඒ පාද බෙදපු විදිහ ඒ අයත් ලියා ගන්න. අච්චුපතේ පෙරලන්න 18 එක අභ්‍යාසය 13 වෙනි පිටුව. බලන්න පළවෙනි රූපය KLM ත්‍රිකෝණය. එයාගේ කර්ණය KM. ඒක හරිනේ. ඊට පස්සේ බලන්න සලකා බලන කෝණය LKM කෝණය. LKM කෝණය ගාවින් ලකුණක් යොදා ගන්න. නැත්නම් එතනින් තියාගන්න පැන්සල LKM කෝණය ගාවින්. එහෙනම් LKM කෝණයට අනුව සම්මුඛ පාදය වෙනවා LM. බද්ධ පාදය වෙනවා KL. සම්මුඛ පාදය LM වෙනවා. බද්ධ පාදය KL වෙනවා. ඒ LKM කෝණයට අනුව. ඊට පස්සේ බලන්න එතනම පල්ලෙහා තියෙනවා LMK කෝණයට අනුව. LMK කෝණයට අනුව LMK කෝණය දැන් මෙයා නෙමෙයි බලන්න. දැන් මෙයා කෝණය දිහා. මෙයාට අනුව සම්මුඛ පාදය වෙනවා LK. බද්ධ පාදය වෙනවා මෙයාට අනුව LM. මොන කෝණය සැලකුවත් කර්ණය වෙනස් වෙන්නේ නැහැ. කර්ණය යාමයි. ඊට පස්සේ දෙවෙනි රූපය දිහා බලන්න. කර්ණය කවුද කියලා මුලින්ම ලියන්න ඕනේ. කර්ණය තමයි OP. ඒක වෙනසක් වෙන්නේ නැහැ. කර්ණය OPමයි. ඊට පස්සේ NOP කෝණයට අනුව
සම්මුඛ පාදය වෙනවා NP. බද්ධ පාදය වෙනවා ON. ඊට පස්සේ බලන්න OPN කෝණයට අනුව OPN කෝණය ගාවින් තියාගන්න පෑන OPN ට අනුව සම්මුඛ පාදය ON. ඒ වගේම බද්ධ පාදය NP. දැන් බලන්න අන්තිම රූපය රෝම ඉලක්කම් 4. පොතේ අදින්න රෝම ඉලක්කම් 4 රූපය. ඒ රූපයට අදාළ මේ වගුවේ අවසාන කොටස විතරක් සම්පූර්ණ කරමු. අවසාන රෝම ඉලක්කම් 4 රූපය අදින්න එයාට අදාළව වගුවේ අවසාන කොටස සම්පූර්ණ කරන්න. බලන්න. එක UVX ත්‍රිකෝණය. UVX කියන මේ ලොකු ත්‍රිකෝණය දිහා බලන්නලු. එයාගේ කර්ණය තමයි UVX ත්‍රිකෝණයේ කර්ණය UX වෙනවා. මේ කර්ණය UX. ත්‍රිකෝණයේ ඉස්සරහා ඉන්නේ. එයා වෙනස් වෙන්නේ නැහැනේ. ඊගාවට සම්මුඛ පාදය. මේ සලකන කෝණය අපි මුලින් බලන්න ඕනේ. මේ ලොකු ත්‍රිකෝණයේ VUX කෝණයට අනුව. VUX කෝණය කියන්නේ මෙන්න මේ කෝණයට අනුව. VUX කෝණයට අනුව සම්මුඛ පාදය වෙනවා VX. සම්මුඛ පාදය VX. බද්ධ පාදය VU. බලන්න හරිද කියලා? ඔන්න UVX ත්‍රිකෝණය UVX කියන ලොකු ත්‍රිකෝණය කර්ණය එතකොට UXමයි. ඇයි ත්‍රිකෝණය ඉස්සරහින් ඉන්නේ UX. ඊට පස්සේ සලකන කෝණය තමයි VUX කෝණය. VUX කෝණයට අනුව සම්මුඛ පාදය VX වෙනවා, බද්ධ පාදය VU වෙනවා. ඊට පස්සේ අන්තිම එක UVW කියන ත්‍රිකෝණයේ UVW ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ එතකොට ඍජු කෝණයට ඉස්සරහින් ඉන්නේ UW. ඊට පස්සේ සලකන කෝණය UWV. UWV මෙන්න මේ කෝණයට අනුව සම්මුඛ පාදය වෙනවා VU. බද්ධ පාදය වෙනවා VW. බලන්න ඔහොම ඇවිල්ලා තියෙනවද කියලා. එහෙනම් ඔන්න අපිට ප්‍රධාන දේ මූලිකම දේ මේ පාඩමේ හරියට සම්මුඛ පාද, බද්ධ පාද හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊගොල්ලෝ බලමු ත්‍රිකෝණමිතික අනුපාත තුනක් අපි කිව්වා sin, cos, tan, සක, බක, සබ. sin, cos, tan, සක, බක, සබ. 18 දෙක අභ්‍යාසයේ තියෙන ඔය කියපු ත්‍රිකෝණමිතික අනුපාත තුන සම්බන්ධයෙන් ගැටලු. 18 දෙක අභ්‍යාසය පළවෙනි ගානේ රෝම ඉලක්කම් 1. මෙයා θ, මෙයා අංශක 90යි, මේ පාදයේ සෙන්ටිමීටර් 4යි, මෙයා 5යි, මෙයා 3යිලු. A B C. එහෙනම් මුලින්ම මතක් කරගන්න ඕනේ ත්‍රිකෝණමිතික අනුපාත තුන sin, cos, tan. ත්‍රිකෝණමිතික අනුපාත තුනයි sin, cos, tan. ඔන්න කටපාඩමින් කියාගමු. සක, බක, සබ. sin, cos, tan, සක, බක, සබ. ඒක මතක් කරගෙන මේ ගාන දිහා බලන්න දැන් පුළුවන් ද උත්තර ලියාගන්න. මුලින්ම අපි පාද තුන නම් කරගමු. අපෙන් අහන්නේ sin θ, cos θ, tan θ කවුද කියලා. θ කියන කෝණය ගැන බලමු. එයාට අනුව සම්මුඛ පාදය මෙයා. මෙයාට අනුව සම්මුඛ පාදය මෙයා. මෙයාට අනුව බද්ධ පාදය මෙයා. ත්‍රිකෝණයේ මෙතනින් ඉන්නේ නම් කර්ණය මෙයාමයි. එයා නම් වෙනස් වෙන්නේ නැහැ. අපි මෙයා ගැන බැලුවත් මෙයා ගැන බැලුවත් කර්ණය යාමයි. දැන් ලියුව හැකි sin θ කියන්නේ කවුද? sin θ. sin θ කිව්වේ සක. සක. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ
BC බෙදීම AC. දැන් ආදේශ කරන්න. BC බෙදීම AC කීයද කියලා ලියමු. BC 4යි. AC 5යි. එහෙමනම් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ sin θ සමාන වෙන්න ඕනේ 4 බෙදීම 5ට. එහෙනම් මෙතන කෝණයේ යම්කිසි අගයක් තියෙනවා. එයාට අනුව එයාගේ sin අගය වන්නේ 4 බෙදීම 5යි. මේ ඇති. සුළු ගන්න ඕනේ නැහැ. අපි පස්සේ ගණන් වලදී සුළු කිරීම හම්බ වෙනවා. අපි ඉතින්දී ඒව බලමු. දැන් ලියන්න cos θ කවුද? tan θ කීයද? cos θ sin θ cos θ cos සක බක. එහෙනම් cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බක බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙයාට අනුව බද්ධ පාදයේ AB AB බෙදීම කර්ණය AC AC. එහෙනම් AB ගේ දිග 3යි කර්ණයේ දිග 5යි. කර්ණය මෙයාමනේ 5යි. එහෙමනම් cos θ සමානයි 3 බෙදීම 5යි වෙන්න ඕනේ. 3 බෙදීම 5යි. ඊගව tan θ කිව්වේ සක බක සබ සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සබ සම්මුඛ පාදය BC බද්ධ පාදය AB. එහෙමනම් BC පාදයේ දිග 4යි බෙදීම AB පාදයේ දිග 3යි. tan θ සමාන වෙනවා මේ ත්‍රිකෝණයට අනුව BC බෙදීම AB. දැන් ඒකේ දෙවෙනි ගාන උත්තර තුන ඉක්මනට ලියන්න. යෝගිලක්කන් 2යි 3යි. මේ ඇල්ෆා කියන කෝණයට අනුව යාට ඉස්සරහින් ඉන්න එක්කෙනා සම්මුඛ පාදය. එහෙනම් මේ ඉන්නේ සම්මුඛ පාදය. මෙයා සම්මුඛ පාදය. ඍජු කෝණයට ඉස්සරහින් ඉන්නේ කොහොමත් කර්ණයේ මෙයා වෙනස් වෙන්නේ නැහැ. ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න එක්කෙනා කර්ණය. ඒ වගේම මේ කෝණයට බද්ධ වුණ අනිත් පාදය තමයි මෙයා බද්ධ පාදය. දැන් ලියුව හැකි sin alpha ඔන්නගෙන මතක් කරගන්න ඕනේ. sin සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ 3යි කර්ණය 5යි. 3 බෙදීම 5යි කියලා එනවා. දෙවෙනි එක්කෙනා cos alpha සක බක බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය 4යි කර්ණය 5යි. tan alpha සක බක සබ සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදය 4යි. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයට අනුව ත්‍රිකෝණමිතික අනුපාත 3. ඊගා එක්කෙනා පාද 3 නම් කරගමු. මෙයාට අනුව මෙයා සම්මුඛ පාදය. මෙයාට අනුව මෙයා බද්ධ පාදය. ඍජු කෝණයට ඉස්සරහින් ඉන්නේ කොහොමද? කර්ණය. sin x සමානයි සක සක සම්මුඛ පාදයේ 5යි කර්ණයේ 5යි මූල 2යි. අන්න එයානම් ටිකක් සුළු වෙනවා පහසුවෙන්. 5ට 5 කැපෙනවා. 1යි 1ට මූල 2යි. මෙතන cos x වල අගය cos x එහෙනම් සක බක බද්ධ පාදයේ බෙදීම කර්ණය බක බද්ධ පාදයේ 5යි කර්ණය 5ට මූල 2යි 5යි මූල 2යි. මෙතන සුළු වෙනවා 1ට මූල 2යි 1ට මූල 2යි කියලා එනවා. බලන්න මෙතන sin x ටයි cos x ටයි දෙන්නටම එකම අගය. sin x තාපු අගයමයි cos x තාවේ. මේ බලන්න මේ තියෙන සමද්විපාද ත්‍රිකෝණය. මෙයා ඍජු කෝණය. ඒ කියන්නේ එහෙනම් මෙයා අංශක 45යි මෙයාත් 45යි. කෝණ දෙක සමානයි. cos 45 අගයයි sin 45 අගයයි සමානයි. හේතුව මේ පාද දෙක සමාන හින්දා. ඊගාව tan x වල අගය සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සබ සම්මුඛ පාදයේ 5යි බද්ධ පාදය 5යි 5 පහින් බෙදුනහම 1යි.
දැන් කලින් අපි කිව්වනේ මෙතන cos 45යි කියලා. එහෙනම් cos 45 යගේ වෙන්නේ 1යි. sin 45 යගේ වෙන්නේ 1ට මූල 2යි. cos x යගේ වෙන්නේ 1ට මූල 2යි. අපි කලින්ම පාඩම් පටන් ගන්නෙද්දී මේ හදපු sin 30 මතකද? පාඩම් පටන් ගන්නෙද්දී මේ හදුවා sin 30 යගේ හෙව්වා. sin 30 යගේ ඇවිල්ලා තිබ්බා 0.5යි කියලා. මෙතන තිබ්බ 0.5යි කියලා වගුවේ cos 30 යගේ හැමෝටම ආව 0.8යි කියලා. tan වලටත් එimhe හැමෝටම එක අගයක් ආවා. එහෙනම් ඔන්න අපි දන්නවා cos 30 යගේ sin 30 යගේ tan 30 යගේ දන්නවා කලින් අපි ක්‍රියාකාරකමින් හෙව්වා. දැන් වෙන්න cos 40 sin 45 යගේ cos 45 යගේ tan 45 යගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ගැටලුව සම්පූර්ණ කරන්න අපි ඒකත් බලමු දැන්. දෙවෙනි ගැටලුවේ කියනවා sin theta සමානයි 5 බෙදීම 13යි. sin theta 5 බෙදීම 13 නම් tan theta cos theta යගේ සොයන්නලු. දැන් බලන්න ඍජුකෝණේ ත්‍රිකෝණ ගැනනේ අපි මේ කතා කරන්නේ ත්‍රිකෝණමිතික අනුපාත. මේ කෝණයේ theta කියලා ලිව්වොත් මෙයා කියනවා sin theta කියන්නේ 5 බෙදීම 13යි. sin කියලා කිව්වේ සාක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 5 බෙදීම 13යිලු. එහෙමනම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 5 බෙදීම 13යිලු. අපිට පුළුවන් මේ වගේ ත්‍රිකෝණයක් ඇදගෙන මෙයාට 5යි මෙයාට 13යි කියලා ලියාගන්න. මේ කෝණයට අනුව සම්මුඛ පාදය මෙයා මෙයාට අනුව බද්ධ පාදය කර්ණය මෙයා. සාක සම්මුඛ පාදය 5යි කර්ණය 13යි. දැන් අහන්නේ cos thetaයි tan thetaයිනේ. ඒ දෙන්න හොයන්න නම් අපි මේ පාදයේ දිග හොයාගන්න ඕනේ. එයාගේ දිග හොයාගන්න පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේය මෙයාගේ දිග හොයාගන්න. එතකොට tan thetaයි cos thetaයි යගේ ලියන්න පුළුවන්. හැදුවේ නැත්නම් සම්පූර්ණ කරන්න. 13 වර්ගය සමානයි 5 වර්ගය ධන x වර්ගයයි. පයිතගරස් ප්‍රමේය. 13 වර්ගය 169යි. 5 වර්ගය 25යි. සමානයි x වර්ගයයි. දැන් 25 මේට ඇවිල්ලා අඩු වෙනවා. 169න් 25ක් අඩු වුණාම 144 සමානයි x වර්ගයයි. x හොයාගන්න දැන් වර්ගමූලය ගන්න වෙනවා. වර්ගමූලය ගමු. එතකොට එනවා x සමානයි කියලා වර්ගමූලය ගත්තාම 12යි සෙන්ටිමීටර්. x ලගේ 12යි. ඒ කියන්නේ මේ පාදය 12යි. දැන් හරි. දැන් cos thetaයි tan thetaයි ලියන්න පුළුවන්. thetaට අනුව මෙයා සම්මුඛ පාදයනේ. මෙයා කර්ණයනේ. මෙයා එතකොට බද්ධ පාදය. දැන් cos theta කීයද tan theta කීයද කියලා මේකෙන් ලියන්න. දෙවෙනි ගානට එතකොට උත්තරේ සම්පූර්ණ වෙනවා. cos සක බක බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ 12යි කර්ණය 13යි. 12 බෙදීම 13යි. tan theta සක බක සබ සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදය 5යි බද්ධ පාදය 12යි කියලා හොයාගත්තා. එහෙමනම් ඔන්න දෙවෙනි ගානට සම්පූර්ණ උත්තරේ. ඊට පස්සේ බලමු තුන්වෙනි ගැටලුව. ඒ කියන දේ බලන්න. රූපය දැක්කේ ABC ත්‍රිකෝණය. P ඍජු කෝණය. B ඍජු කෝණයකි. C කෝණය θ ලෙස දැක්වූ විට C කෝණය θ ලු. ගොවිලක්කා එකෙන් කියනවා BAC කෝණය. BAC කෝණය θ ඇසුරින් ලියන්නලු. මෙයා ඍජු කෝණය. මෙයා θ. එහෙනම් මෙන්න මේ කෝණය කොච්චරද කියලා අහනවා. θ ඇසුරින්. ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු අංශක 180යි. එහෙමනම් අපිට මෙයාගේ හොයාගන්න පුළුවන් BAC සමාන වෙන්න ඕනේ
180ෙන් අඩු කරනවා මේ දෙන්නගේ එකතුව 90යි θ එකතු කරලා අඩු කරනවා 180ෙන් කෝණ තුනේ 180 හින්දා 180ෙන් අඩු වෙනවා 90ක් අඩු වෙනවා θ. එතකොට 90 දින θ මේක එකපාරම ලියා ගන්න පුළුවන් නේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180යි එක්කෙනෙක් 90 නම් ඉතිරි දෙන්නම 90 වෙන්න ඕනේ. එහෙමනම් මේ කෝණේ θ නම් මෙයා 90 දින θ කියලා එනවා. ඒ කියන්නේ ඔගේ අදහස මෙයා 30යි නම් මෙයා 60යි. මෙයා 40යි නම් මෙයා 50යි. මෙයා අංශක 70යි නම් මෙයා 10යි 20යි. මෙයා අංශක 89යි නම් මෙයා අංශක 1යි. දෙන්න එකතුව අංශක 90යි. ගොමිලක්කන් දෙක. sin θ සමානයි cos 90 දින θ බව පෙන්වන්න. ඔන්න අපි මතක තබා ගත යුතු නීතියක්. දැන් කියනවා ඒක පෙන්වන්න කියලා. sin θ සමානයි cos 90 දින θ බව පෙන්වන්නලු. එහෙමනම් මේකට උදාහරණයක් කිව්වොත් sin 40 සමාන වෙන්න ඕනේ cos 50ට. නේද මේ කෝණ දෙක වගේ. sin 40 සමාන වෙන්න ඕනේ cos 50ට. sin 20 සමාන වෙන්න ඕනේ cos 80ට. sin 70 සමාන වෙන්න ඕනේ cos 20ට. නේද? එහෙමනම් යම් කිසි වෙලාවක අපට sin 20 යගේ වෙනුවට ඕනනම් හොයාගන්න පුළුවන් cos 70 යගේ. ඒ දෙන්නම සමානයි. මේක ඔප්පු කරාම දැන් මේක ඔප්පු කරනවා. ඒ වගේම cos 25 cos 50 හොයන්න කිව්වොත් අපිට ඕනනම් cos 50 වෙනවා වෙනුවට sin 30 හොයාගන්න sin 40 හොයාගන්න පුළුවන්. ඒ දෙන්න සමානයි. ඒ දෙන්න සමානයි. sin වලගේ හැම වෙලේම cos වල 90ෙන් අඩු කරලා එනාගේ sin බැලුවාම cos වල බැලුවාම එනාගේට සමානයි. බලන්න අපෝ ඒ කියපු දේ පැහැදිලිද කියලා. මෙයා අංශක 20 නම් මෙයා අංශක 70යි. මෙයා අංශක 10 නම් මෙයා අංශක 80යි. එහෙම වෙන්න බෑ මෙයා ත්‍රිකෝණයක් ඉඳලා. ඒ වගේම මේ පාඩමේදී නීතියක් එනවා. sin වල යම් කිසි අගය සමාන වෙනවා cos 90 දින θ යගේට. sin 10 සමානයි cos 80යි. sin 50 සමානයි cos 40යි. දැන් අපි මේක ඔප්පු ගන්න කියලා කියන්නේ. බලමු. දැන් මේක sin θ මේ කෝණයට අනුව මෙයා සම්මුඛ පාදය. මෙයාට අනුව මෙයා කර්ණය. විච කෝණයට ඉස්සෙල් කොහොමද කර්ණය. මෙයාට අනුව මෙයා බද්ධ පාදය. එහෙමනම් sin θ යගේ ලියු හැකි සාක AB බෙදීම AC. එහෙම නේද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ AB කර්ණයේ AC වෙනවා. ඊට පස්සේ බලන්න cos θ cos 90 වෙන θ cos 90 වෙන θ. එහෙනම් දැන් මේ cos අගේ අහන්නේ 90 වෙන θට අනුව මෙන්න මෙයාට අනුව. මෙයානේ 90 වෙන θ. මෙයාට අනුව. දැන් අපි ඔන්න මේ අය වෙනස් වෙනවා. මේ කෝණයට අනුව මෙයා සම්මුඛ පාදය වෙනවා. සම්මුඛ පාදය. මෙයාට අනුව මෙයා බද්ධ පාදය වෙනවා. දැන් අපි හොයන්නේ cos 90 වෙන θ කවුද කියලා. sin cos tan සක බක බද්ධ පාදයේ බෙදීම කලනේ. ඉතින් 90 වෙන θට අනුව බද්ධ පාදය මෙයා කන්නේ කොහොමද මෙයා AB බෙදීම AC වෙනවා. AB බෙදීම AC 90 වෙන θට අනුව බද්ධ පාදයේ බෙදීම කලනේ කියන්නේ AB බෙදීම AC. දැන් බලන්න ආපු උත්තර දෙක දිහා sin θ කියන්නේ AB බෙදීම AC. cos 90 වෙන θ කියන්නේ AB බෙදීම AC. ඇවිල්ලා තියෙන උත්තර දෙක සමානයි. එහෙනම් ඒකෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් මේ දෙන්න සමානයිනේ. sin θ සමානයි cos 90 වෙන θට. අපි මේ සාධාරණව ත්‍රිකෝණයක් සැලකුවේ.
එහෙනම් මේ සාධාරණ ත්‍රිකෝණයෙන් ඔප්පු වෙලා තියෙනවා sin θ සමානයි cos 90 θ. ඊයව කොටු කරලා තියාගන්න අපි ඉදිරියේදී මේවත් භාවිතා කරනවා. තුමිලකන් තුනෙන් කියනවා sin θ බෙදීම cos θ සමානයි tan θ බව පෙන්වන්නලු. අපි මෙයාට අගේ ආදේශ කරලා බලමු sin θ බෙදීම cos θ කවුද එන්නේ කියලා. tan θ ගෙත් දන්නවනේ. එව ලියලා බලමු ඒ දෙන්න සමාන වෙනවද කියලා. මේ කෝණේ θ මෙයාට අනුව මෙයා සම්මුඛ පාදය. මෙයාට අනුව මෙයා බද්ධ පාදය. කවනේ ඉතින් කොහොමත් ත්‍රිකෝණයේ ඉස්සරහා ඉන්නවා. දැන් sin θ බෙදීම cos θ. sin θ සමානයි සාක AB බෙදීම AC. sin θ කියන්නේ sin θ සමානයි AB බෙදීම AC. සම්මුඛ පාදයේ බෙදීම කවණය. cos θ සමානයි සක බක බද්ධ පාදයේ බෙදීම කවණය. BC බෙදීම AC. එහෙනම් sin θ දන්නවා cos θ දන්නවා. දැන් sin θ cos θ න් බෙදලා බලමු. sin θ බෙදීම cos θ. sin θ ලිව්වේ AB බෙදීම AC. මේව බෙදීම මෙහෙම ලියන්න පුළුවන්. බෙදීම BC බෙදීම AC. දැන් බෙදීම ගුණ කිරීම වෙනවා ඉස්සරහා එක්කෙනාගේ පරස්පරය. AB බෙදීම AC සමානයි AC බෙදීම BC වුණා. බෙදීම ගුණ කිරීම ඉස්සරහා එක්කෙනාගේ පරස්පරය. දැන් AC ට AC වෙනවා. ඉතිරි වෙනවා AB එකෙන් වැඩි වුණාම AB බෙදීම BC කියලා ඉතිරි වෙනවා. ඔන්න බලන්න දැන් ඉතිරි වුණේ දෙක. sin θ බෙදීම cos θ ට ඉතිරි වුණා AB බෙදීම BC කියලා. දැන් මෙයාගේ tan θ කියන්නේ මොකද්ද? සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. AB බෙදීම BC. මෙන්න tan θ යගේත් AB බෙදීම BC. sin θ cos θ යෙන් බෙදුවහම ආවේ AB බෙදීම AC. එහෙමනම් මේ දෙන්න සමානයි. ඒ කියන්නේ මෙයා සමාන වෙන්න ඕනේ කාටද? tan θට. sin θ බෙදීම cos θ සමානයි tan θ කියලා පහලටම ලියුව හැකියි. සම්පූර්ණ කරන්න. ඊගාවට දැන් අපි පාඩම් පටන් ගන්නෙද්දී මුලින්ම අංශක 30ක කෝණයක ඍජු කෝණ නිසි කෝණයක් යන්දානේ. අංශක 30ක් වුණ මෙතන කෝණය අංශක 30ක් වුණ ඍජු කෝණ නිසි කෝණයක් ඇදලා තමයි පාඩම පටන් ගත්තේ. එතකොට මේ 30ට අනුව sin θට හැමෝටම ආවේ sin θට යම්කිසි නියත අගයක්. හැමෝටම ආවේ එකම අගය. cos θට ආවේ හැමෝටම එකම අගයක්. tan θට ආවේ හැමෝටම එකම අගයක්. එහෙමනම් මේ සෑම අංශකයකටම මේ අංශක හැමෝටම යම්කිසි නියත අගයක් තියෙනවා. sin 45 ගත්තොත් නියතයි. cos 45 ගත්තොත් යම්කිසි අගයක් තියෙනවා. tan 45ට යම්කිසි අගයක් තියෙනවා. ඒ වගේම අංශක ඔය අපි කතා කරන සෑම අංශකයකටම යම්කිසි නියත sin අගයක් තියෙනවා, cos අගයක් තියෙනවා, tan අගයක් තියෙනවා. ඒ හැමෝම බලා ගන්න අපි ගාව වංගුකුත් තියෙනවා. ලඝු පොතේ තියෙනවා ඔය හැමෝම. ඊට කලින් අපි විශේෂ කෝණ ටිකක් ඔය අගයන් ටික හොයනවා. විශේෂ කෝණ ටික අපි මේ වගුව පුරවනවා මෙන්න මේ කෝණ ටිකට අංශක බිඳුවේ sin කීයද අංශක බිඳුව cos බිඳුව කීයද tan බිඳුව කීයද sin 30 කීයද cos 30 කීයද tan 30 කීයද sin 45 cos 45 tan 45 කියන මෙන්න මේ ඔක්කොම ටික පුරවන්නයි යන්නේ මේ තියෙන්නේ විශේෂ කෝණ ටිකන්නේ ඔය අංශක 30 45ට 90 බිඳුව එහෙම කියන්නේ විශේෂ කෝණනේ හිතෙන් ලැබෙන කෝණ ටිකන්නේ මේකට අපි යම් ක්‍රමයක් භාවිතා කරනවා. මුලින්ම මෙන්න මෙයාව පුරවගෙන ඉන්න. මෙයාවයි. ඒකට අරගන්නවා ත්‍රිකෝණයක් සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයේ කෝණයක් අංශක 60 ගානේ වෙනවා. ඊගාවට
මේ සමපාද ත්‍රිකෝණයේ මේ හරි මැද්දට මෙතන ඉඳන් රේඛාවක් අදිනවා. ලම්බයක් අදිනවා. එයා ලම්බයකුත් වෙනවනේ. මේ පාදයේ මධ්‍ය ලක්ෂයට මෙතන ඉඳන් ක්‍රියාවක් යනදාම එයා ලම්බයක් වෙනවා. දැන් මේ පාදයේ දිග 2x වුණා. මෙයා 2x, මෙයා 2x, මෙයා x, මෙයා x. මේ පාදයේ සමාන කොටස් දෙකකට බෙදුණානේ. මේ කොණයත් හරියටම සමච්ඡේද වෙනවා අංශක 30 ගන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සමහින්ද අපට ඔය දේවල් ටික කිව්ව හැකි. මෙයා අංශක 90 නම් මේ දෙන්නත් සමානයි. මේ කොණත් 30 30 වෙනවා. කොණ සමච්ඡේද වෙනවා. දැන් මේ ත්‍රිකෝණය දිහා බලාගෙන අපිට මෙන්න මේ 6 දෙනාවම පුරවන්න පුළුවන්. මේ කට්ටියවම පුරවන්න පුළුවන්. එහෙමනම් මුලින්ම මෙන්න මේ වගුව ඇදගන්න. එයා යටින් මේ ත්‍රිකෝණය ඇදලා මේ 6 සම්පූර්ණ කරන්න. වගුව සම්පූර්ණ කරමු. මෙයාව මුලින්ම sin 30 sin 30. දැන් මේ තියෙන අංශක 30 කෝණය මේ ඍජුකෝණී ත්‍රිකෝණය දිහා බලන්න. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin 30 කියන්නේ මෙයා බෙදීම මෙයා වෙනවා. x බෙදීම 2x වෙනවා. sin 30 සමානයි x බෙදීම 2x. x x කැපෙනවා. sin 30 සමානයි කියලා එනවා භාගයයි. එහෙනම් මෙතන අගය භාගයයි. sin 30 අගය හරියටම භාගයයි. 0.5යි. මතකද පළවෙනි ගානේ sin 30 අගය හැමෝටම ආවේ 0.5යි කියලා. 5යි දශම ගානක් ආවා. ඒ අපේ තියෙන සුළු කිරීමේ එහෙම නැත්නම් ඇදීමේ කෝණ මැනීමේ දෝෂෙන්ද. හරිම උත්තරේ 0.5යි. sin 30 අගය 0.5යි. ඊට පස්සේ cos 30. මෙන්න මේ ත්‍රිකෝණයෙන් cos 30 හොයාගන්න පුළුවන්. හැබැයි ගැටලුවක් එනවා මෙන්න මේ පාදයේ දිග දන්නේ නැහැ. ඊයාවේ බෑ cos 30 හොයාගන්න. එහෙනම් අපි පයිතගොරස් ප්‍රමේයෙන් මෙයාව හොයාගන්නවා. පයිතගොරස් ප්‍රමේයෙන් මෙයාව හොයාගමු. එයාගේ දිග a කියලා හිතුවොත් මෙන්න පයිතගොරස් ප්‍රමේයෙන් 2x වර්ගය සමාන වෙනවා x වර්ගය ධන a වර්ගය. 2x වර්ගය කියන්නේ 4x වර්ගය. මේ x වර්ගය මෙහෙට ආවම ඍණ x වර්ගය සමානයි a වර්ගය. 4x වර්ගයෙන් x වර්ගය අඩු වුනහම 3x වර්ගය. 3x වර්ගය සමානයි a වර්ගය. දැන් ඒව හොයාගන්න වර්ගමූලය ගමු. වර්ගමූලය ගත්තාම a සමානයි කියලා එනවා x වර්ගයේ වර්ගමූලය x. 3 වර්ගමූලය දන්නේ නැහැ මූල 3යි. වර්ගමූලය එනවා මූල 3යි x කියලා. x ඉන්නේ එළියේ මූල 3යි x. එහෙනම් මෙන්න මේ පාදයේ දිග මෙයාගේ දිග මූල 3යි x. දැන් පුළුවන් cos 30 හොයන්න. cos 30 සමානයි සක බක බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේ cos 30 මෙයාට අනුව බද්ධ පාදයේ මෙයානේ. බද්ධ පාදයේ බෙදීම කර්ණය. මූල 3යි x බෙදීම කර්ණය 2යි x. දැන් x x කැපෙනවා. උත්තර දෙනවා මූල 3 යට 2යි කියලා. එහෙනම් cos 30 යගේ කීයද? මූල 3 යට 2යි. ඊට පස්සේ tan 30. tan 30. tan 30 සමානයි සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ x බෙදීම මූල 3යි x. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ x x කැපෙනවා 1 යට මූල 3යි කියලා එනවා. tan 30 යගේ 1 යට මූල 3යි. 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 1 යට
ඊට පස්සේ sin 60 cos 60 tan 60 මෙයාගෙන් මෙන්න මේ ත්‍රිකෝණෙම හොයාගන්න පුළුවන්. හැබැයි අපි එහෙම හොයන්න යන්නේ නැහැ. මතකනේ කලින් අභ්‍යාසය අර අන්තිමට කොටු කරලා ලියපු එක්කෙනෙක් ආවා. sin θ සමානයි cos 90 දින θ කියලා එක්කෙනෙක් ආවා. එහෙනම් ඒ අනුව sin 30 සමාන වෙන්න ඕනේ cos 60ට. sin 30 යගේ සමානයි cos 60 යගේට. ඒ වගේම cos 30 යගේ සමාන වෙන්න ඕනේ sin 60 යගේට. මතකයි නේද මේ සම්බන්ධයක් ආවා? sin θ සමානයි cos 90 දින θ කියලා ආවා. sin 30 සමාන වෙන්න ඕනේ cos 60ට. cos 30 සමාන වෙන්න ඕනේ sin 60ට. දැන් tan හැබැයි 60 හොයාගන්න වෙනවා. මේ ත්‍රිකෝණයෙන් හොයාගමු tan 60. මෙන්න මේ ත්‍රිකෝණය. tan 60 සමානයි සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මූල 3යි x බෙදීම x කියලා එනවා. x x කැපෙනවා මූල 3යි කියලා ඉතිරි වෙනවා. tan 60 සමානයි මූල 3යි. එහෙමනම් දැන් වගුවේ අපි පුරවගෙන ඉවරයි. මේ හිස්තැන් 6ක්. මෙයාව පුරව ගන්න තව ත්‍රිකෝණයක් හරිනවා. ඔකට පොඩු හදාගන්න. දැන් මේ 45ට අදාළ කොටස් ටික පුරවන්න යන්නේ. ඒකටත් අද ගන්නවා මෙන්න මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක්. සම ද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ පාදයේ දිගේ x මේ පාදයේ දිගේ x. එතකොට මෙයාව හොයාගන්න පුළුවන්. මෙයා සමාන වෙනවා පයිතගොරස් ප්‍රමේය අනුව මෙයා විදිහට හොයාගමු. එහෙනම් a සමාන වෙන්න ඕනේ a වර්ගය සමානයි x වර්ගය ධන x වර්ගය. 2යි x වර්ගය. දැන් ඒව හොයාගන්න වර්ගමූලය ගන්නවා. a සමානයි කියලා එනවා මූල 2යි x. එහෙනම් ඒව ළඟ හොයාගත්තා මූල 2යි x කියලා. දැන් මෙව හැටි දැන් මේ ඍජුකෝණී ත්‍රිකෝණය අනුව මේ කෝණය θ කියලා ගත්තොත් මෙයා 45 45 වෙන්නේ බෑ. මෙයාත් 45යි මෙයාත් 45යි. හේතුව සමද්විපාද ත්‍රිකෝණය. මෙයා 90යි. ඉතිරි දෙන්න දෙකට බෙදලා 45 45 වෙනවා. දැන් මේ ත්‍රිකෝණයෙන් මේ හිස්තැන් තුන පුරවන්න. sin 45 සම්මුඛ පාදයේ බෙදීම කර්ණය x බෙදීම මූල 2යි x. x x කැපෙනවා 1 යට මූල 2යි කියලා එනවා. එහෙමනම් sin 45 යගේ 1 යට මූල 2යි. sin 45 සමාන වෙන්න ඕනේ cos 45ට. කලින් කියපු නීතිය අනුව sin θ සමානයි cos 90 වෙන θ. එහෙනම් sin 45 සමාන වෙන්න ඕනේ cos 45ට. 90 45 කරුණාවක් 45යිනේ. මේ දෙන්න සමානයි. ත්‍රිකෝණියනොත් අපිට ඒක පේනවා. tan 45 යගේ tan 45 සමානයි සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. x බෙදීම x x x ගෙන් බෙදුනහම 1යි tan 45 යගේ 1යි. ඕනෑම ත්‍රිකෝණී ත්‍රිකෝණයක කෝණය අංශක 45 ගානේ වුණොත් මෙයා බෙදීම මෙයා එක වෙන්නේ බෑ. 1යි. දැන් මේ වගුවේ මම මේ අතිරේක කොටස් දෙකක් එකතු කරලා තියෙනවා. ඔය අච්චුපද බැලුවොත් තියෙන්නේ මේ කොටස් තුන විතරයි. මේ දෙන්න නැහැ. මේ දෙන්නව දැන් මේ sin ගැනයි cos ගැනයි tan ගැනයි වෙනස් වෙන ආකාරය හොඳට හඳුනා ගන්න පුළුවන් මේ දෙන්නත් හිටියාම. sin ට මොකද වෙන්නේ? cos ට මොකද වෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන් මේ දෙන්නත් හිටියාම. sin θ සමානයි x බෙදීම 5. මෙයා x නම් x බෙදීම 5. දැන් අපි මෙතන කෝණය ටික ටික අඩු කරගෙන එනවා.
මේ කෝණය ටික ටික අඩු කරගෙන එද්දී මේ බලන්න මේ කෝණය ටික ටික අඩු කරගෙන එද්දී මේ පාද දෙක වෙනස් වුණේ නැත්තම් මෙතන සම්මුඛ පාදයේ ටික ටික අඩු වෙලා යනවා. මේ උඩ ඉන්න එක්කෙනා ටික ටික අඩු වීගෙන ගිහිල්ලා බිඳුව උනේ ගමන් මේ රේඛාව මෙහා මතට වැටිලා මේ ඉස්සරහා ඉන්න පාදයේ බිඳුව වෙනවා. බිඳුව බෙදීම 5 වෙනවා. එහෙනම් sin බිඳුවේ අගය බිඳුව බෙදීම 5. බිඳුව 5න් බෙදපු ගමන් උත්තරේ බිඳුවයි. එහෙමනම් sin බිඳුවේ අගය බිඳුවයි. ඊට පස්සේ අපි දන්නවනේ sin θ සමානයි cos 90 වෙන θට. sin බිඳුවේ අගය සමාන වෙන්න ඕනේ cos 90 අගයට. එහෙමනම් cos 90 අගයත් එතකොට බිඳුව. sin 90 මෙතන කෝණය අංශක 90. දැන් මෙතන කෝණය ටිකක් වැඩි කරනවා මෙහෙම. එතකොට මේ රේඛාව කොහොම වෙනවා? තව ටිකක් වැඩි කරනවා. කොහොම වෙනවා? ඔය විදිහට මේ කෝණය ටික ටික වැඩි කරගෙන යද්දී මෙන්න මේ සම්මුඛ පාදයයි මේ ඉන්න සම්මුඛ පාදයයි මේ ඉන්න කර්ණයයි. කර්ණයේ දිග සෙන්ටිමීටර් 5යි නම් සම්මුඛ පාදයක් ටික ටික 5ටම ලං වෙනවා. මේ කෝණය ටික ටික වැඩි වෙන්න අංශක 90ට යන්න ටික ටික වැඩි වෙන්න සම්මුඛ පාදයයි කර්ණයයි දිග ටික ටික එක ළඟ අගයන් දෙකකට එනවා. ඔක යම් කිසි වෙලාවක අංශක 90 වුණ ගමන් සම්මුඛ පාදය දැන් ඇවිල්ලා කර්ණය මතට වැටෙනවා වගේ කියලා අපිට හිතන්න පුළුවන්. මෙන්න අංශක 90 වුණ ගමන් සම්මුඛ පාදය මතට ඇවිල්ලා කර්ණයක් වැටෙනවා. එතකොට දෙන්නගේම දිග සෙන්ටිමීටර් 5යි. එහෙනම් sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 5 බෙදීම 5 වගේ කියලා හිතුවොත් 1යි කියලා ලැබෙනවා. එහෙමනම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය 1යි වුණා. sin 91යි. sin 90 යගේ සමාන වෙන්න ඕනේ cos බිඳුවේ අගයට. sin 90 සමානයි cos බිඳුවේ අගයට. ඊට පස්සේ tan වලට මම මේ කියපු දේ අනුවම අගයන් දෙක ගන්නවා. ඒ විදිහට රූපයකින් මෙන්න කර්ණය සම්මුඛ පාදය මේ ඉන්නේ බද්ධ පාදය. මෙයා සෙන්ටිමීටර් 5යි කියලා හිතමු. මෙයා x tan theta සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 5 බෙදීම x tan බිඳුවයි. කෝණය ටිකක් අඩු කරනවා. මෙහෙම. එතකොට කෝණය අඩු කරගම මෙන්න සම්මුඛ පාදය ටිකක් අඩු වුණා. 5 ටිකක් අඩු වුණා. තව ටිකක් කෝණය අඩු කරනවා. ඕන්න තව ටිකක් කෝණය අඩු වුණා. සම්මුඛ පාදය අඩු වුණා. කොහොමම ගිහිල්ලා මෙතන කෝණයේ අංශක බිඳුව වුණ ගමන් සම්මුඛ පාදය බිඳුව වෙනවා. මෙයාට යම් කිසි දිගක් තියෙනවනේ. මෙයා සෙන්ටිමීටර් අපි හිතමු 6යි කියලා. එහෙනම් බිඳුව බෙදීම 6යි. සම්මුඛ පාදයේ මේ කෝණය අඩු කරන සම්මුඛ පාදය ටික ටික අඩු වුණා. අඩු වෙලා ගිහිල්ලා කෝණය බිඳුව වුණාම සම්මුඛ පාදය බිඳුවයි. බිඳුව බෙදීම 6යි වගේ කියලා අපිට හිතන්න පුළුවන්. එහෙනම් බලන්න වෙලා තියෙන දේ බිඳුව මොන සංඛ්‍යාවෙන් බෙදුවත් බිඳුවමයි. බිඳුව සංඛ්‍යාවකින් බෙදුවොත් බිඳුවමයි. ඊට පස්සේ tan 90 හොයාගන්න ඕනේ. ඒ විදිහටම හිතමු. tan 90ත් ඒ විදිහටම. මෙයා 5යි මෙයා 7යි නම් මෙන්න θ. 5 බෙදීම 7. ඔන්න දැන් කෝණය තව ටිකක් වැඩි කරනවා. මේ කෝණය පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට මෙහෙම ලැබෙනවා. මෙයා අඩු වුණා. අපි මෙයාව නියතව තියාගෙන 5 නියතව තියාගෙන කෝණය ටික ටික වැඩි කරනවා. එතකොට ටික ටික මෙයාවයි අඩු වෙන්නේ. තව ටිකක් වැඩි කරාම තව ටිකක් අඩු වෙනවා. එහෙමනම් 7 ටික ටික ළඟට එනවා. එයා ටික ටික අඩු වෙනවා. මේ කෝණය වැඩි වෙන්න මේ ඉන්න පාදයේ ටික ටික ළඟට එනවා. ඇවිල්ලා එයා බිඳුව වෙනවා. 5 බෙදීම බිඳුවයි. කෝණය වැඩි වෙන්න
මෙතන පාදයේ දිග ටික අඩු වෙලා ගිහලා මෙතෙන්ට ගියා. එහෙමනම් tan බිඳුවේ යගේ අපිට හිතන්න tan 90 යගේ පහ බෙදීම බිඳුවයි වගේ එකක් එනවා. යම් සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදපු ගමන් උත්තරේ අනන්තයයි. ඒ තරම් අසීමිත අගයක්. උත්තරේ තරම් විශාලයි. එහෙනම් මෙතන අගය අනන්තයයි. දැන් මෙයා දිහා බැලුවාම මේ අපිට sin cos tan වල සම්බන්ධයෙන් හැසිරෙන විදිහ සම්බන්ධයෙන් අදහසක් එනවා. දැන් මම මේ තුන්දෙනාව ප්‍රස්තාවයෙන් ඇදලා පෙන්නනවා වෙනදී. බලන්න sin වලට වෙලා තියෙන දේ sin නගේ බිඳුවෙන් පටන් ගන්නවා අංශක 90ට යද්දී එයාගේ එක බවට පත් වෙනවා. එයා මෙන්න මෙහෙමයි වෙනස් වෙන්නේ sin. sin වලගේ sin බිඳුවගේ බිඳුවයි ඊට පස්සේ කෝණය ටික වැඩි කරන්න එයා හොරම යනවා එක වෙනකම්. sin 90 දී එකයි. cos වලට වෙලා තියෙන දේ cos බිඳුවේදී එකයි එයා ටික අඩු වීගෙන යනවා. එකේ ඉඳලා ටික බිඳුවට යනකම් අඩු වෙනවා. ඒ දෙන්නම සමාන වෙලා තියෙන අංශක 45 දී මේ. එහෙනම් මේ දෙන්න සමාන වෙලා තියෙන අංශක 45 දී. x හොයන්න කියලා කියන්නේ කලින් වගුවේ අගයන් ගත්තා අපි මෙන්න මේ අය එහෙම ඒ අය භාවිතා කරමු. පළවෙනි බලමු x හොයන්න කියලා කියන්නේ මේ ඍජුකෝණයේ ත්‍රිකෝණයේ මේ කෝණය 30යි. මෙයාට අනුව මෙයා සම්මුඛ පාදය. මෙයාට අනුව ඍජුකෝණයේ ඉස්සරහින් ඉන්න කර්ණය. එහෙමනම් අපි හොයාගන්න ඕනේ සම්මුඛ පාදය අහන්නේ. කර්ණය දන්නවා. සම්මුඛ පාදයයි කර්ණයයි අඩංගු වන්නේ sin වල. sin 30 සමානයි x බෙදීම 2යි කියලා ලියුවා හැකියි. sin 30 සමානයි x බෙදීම 2යි. දැන් sin 30 ගේ කලින් වගුවේ අපි හොයාගත්තනේ කීයද කියලා. sin 30ට ආවා භාගයයි කියලා. බලන්න වගුව පෙරලා sin 30ට ආවා භාගයයි කියලා. එහෙනම් සමාන වෙන්න ඕනේ x බෙදීම 2ට. දැන් x හොයාගන්න දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා x සමානයි කියලා මෙයත් දෙකෙන් ගුණ කළා මෙයත් දෙකෙන් ගුණ කළා දෙකට දෙක කැපුණා මේ දෙකට දෙක කැපිලා 1යි කියලා එනවා සෙන්ටිමීටර්. ගානේ දීලා තියෙන සෙන්ටිමීටර් වලින් කර්ණය. එහෙමනම් මෙයත් සෙන්ටිමීටර් 1යි කියලා එනවා. සෙන්ටිමීටර් 1යි. දෙවෙනි ගැටලුව. මම ලක්කන් දෙක. ඒක බලමු. 45ට අනුව මෙයා සම්මුඛ පාදය. මෙයා බද්ධ පාදය. එහෙමනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අඩංගු වෙන්නේ. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අඩංගු වෙන්නේ tan වල. tan 45. tan 45 සමානයි සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. x බෙදීම 2යි. tan 45 එකයි. tan 45 සමානයි 1යි x බෙදීම 2යි. දෙපැත්තම දැන් දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා x සමානයි කියලා 2 සෙන්ටිමීටර්. x වලගේ සෙන්ටිමීටර් 2යි. එහෙනම් කලින් ඍජුකෝණී ත්‍රිකෝණවල යම්කිසි පාද දන්නේ නැත්නම් අපි පයිතගොරස් ප්‍රමේය විතරයි දැනගෙන හිටියේ. දැන් පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ඉන්නවා. ඒ තුන් දෙනා පාවිච්චි කරන්න පුළුවන්. ත්‍රිකෝණමිතික අනුපාත වලදී භාවිත වෙන්නේ පාද දෙකකුයි කෝණයකුයි අතර යම් සම්බන්ධතාවයක්. තුන්වෙනි ගන්න මේ ඉන්නේ කර්ණය. මේ ඉන්නේ බද්ධ පාදය. එහෙමනම් බද්ධ පාදයයි කර්ණයයි අඩංගු ත්‍රිකෝණමිතික අනුපාතයේ cos 60 සමානයි 5 බෙදීම x වෙනවා. බද්ධ පාදයේ බෙදීම කර්ණය. දැන් cos 60 යගේ භාගයයි. cos 60 යගේ භාගයයි. 60 කියන්නේ අංශක 60 cos 60 යගේ භාගයයි. 5 බෙදීම x. දැන් x හොයාගන්න පුළුවන්.
හරස් ගුණිතය දැම්මම පුළුවන් x හොයාගන්න. මෙයා මෙයාගෙන් වැඩි වෙනවා මෙයා මෙයාගෙන් වැඩි වෙනවා. x වැඩි වුණාම එකෙන් x 5 වැඩි වුණාම දෙකෙන් 10යි සෙන්ටිමීටර. x සමානයි සෙන්ටිමීටර 10යි කියලා එනවා. එහෙමනම් ඔන්න ඔය ආකාරයෙන් ලේසි ගණන් ටිකක් තියෙනවා 18 3 අභ්‍යාසය. 18 3 අභ්‍යාසයේ දෙවනි ගානේ A. ඒ ගාන දැන් බලමු. පහත් දැක්වෙන එක් එක් ප්‍රකාශනයේ අගය ඉහත වගුවේ සඳහන් අනුපාතය යොදා ගනිමින් සොයන්න. අපි වගුව සම්පූර්ණ කළා. අංශක බිඳුවට, අංශක 30ට, අංශක 45ට, අංශක 60ට, අංශක 90ට අදාළ sin අගයන්, cos අගයන්, tan අගයන් හෙව්වා. එහෙනම් මෙන්න මේ වගුව භාවිතයෙන් තමයි මේ අභ්‍යාසයම සම්පූර්ණ කරන්නේ. දැන් බලන්න මේකේ පළවෙනි ගානේ තියෙනවා sin 30 එකතු කිරීම cos 60 අගය ස්ටෑන්ඩඩ්. sin 30 එකතු කිරීම cos 60 අගය කීයද කියලා අහනවා. sin 30 අගය හොයාගත්තා. sin 30 අගය ආවා භාගයයි කියලා ලබා ගත්තා. sin 30 අගය මෙයාට ආවා භාගයයි කියලා. ඊට පස්සේ එකතු කිරීම cos 60 අගය. ඔන්න sin 30 අගය මතක එක්කෙනාට cos 60 අගය කොහොමද මතකයි? ඇයි අපි ඉගෙන ගත්ත විශේෂ නීතියක්. මේ නීතිය හරි වැදගත් අපි ඉස්සරහට. sin 30 සමාන වෙන්න ඕනේ cos 60ට. sin දැන් විජුකෝණී ත්‍රිකෝණයක මේ කෝණයේ අංශක 30යි නම් මෙයා 60යි. එහෙනම් sin 30 කිව්වත් cos 60 කිව්වත් දෙන්න සමානයි. sin 30 භාගයයි කියන්නේ cos 60 භාගයම තමයි. වගුවෙනුත් හොයාගන්න පුළුවන් cos 60 අගය භාගයයි කියලා ආවේ. දැන් එහෙමනම් භාගයයි භාගයයි එකතු කරනවා පොදු හතේ 2යි එකට එකක් එකතු වෙනවා උත්තරේ එනවා 2යි 2 බෙදීම 2යි 2 දෙකෙන් බෙදුනහම 1යි කියන උත්තරේ ඇවිල්ලා තියෙන්න ඕනේ පළවෙනි ගානට. B ගැටලුව B වල කියනවා sin 45 එකතු කිරීම cos 45 එකතු කිරීම tan 60 අගේ කීයද කියලා අහනවා. sin 45 අගේ ආවා එකට මූල 2යි කියලා. cos 45 sin 45 සමානයි cos 45ට. sin 45 සමානයි cos 45ට. මෙයා 90යි මෙයා 45 නම් මෙයා 45යි. එහෙනම් sin 45 කිව්වත් cos 45 කිව්වත් දෙන්නම සමානයි. ඒකට මූල දෙකමයි. tan 60 යගේ tan 60 යගේ ආවා මූල 3යි කියලා. මතකනේ tan වලගේ මොකද උනේ කියලා? බිඳුව ඉඳන් එයා ටික ටික අනන්තයට යනකම් වැඩි වුණා. sin වලගේ බිඳුව ඉඳන් එකට වැඩි වුණා. cos වලගේ එකේ ඉඳන් බිඳුව අඩු වුණා. දැන් මෙතන එකතු කරමු. මේ දෙන්නව එකතු කරගන්න නම් මේ තුන් දෙනාව එකතු කරන හරය සමාන වෙන්න ඕනේ. හරය අපිට පුළුවන් දෙක කරගන්න. මේ කලින් කවරි පාඩමේ මේ වගේව හැදුවා. හරය දෙක කරගන්න පුළුවන්. හරය දෙක කරගන්න මෙයාවත් වැඩි කරනවා මූල දෙකෙන් මෙයාවත් වැඩි කරනවා මූල දෙකෙන්. මේ මූල දෙකෙන් වැඩි කරනවා. මෙතන උඩයි යටයි දෙකම දෙකෙන් ගුණ කරනවා. දැන් දෙකයි උඩට යනවා මූල දෙක එකතු කිරීම මූල දෙක. එකතු කිරීම දෙක ගුණ කිරීම මූල 3 දෙකයි මූල 3. දෙකයි මූල දෙක එකතු කිරීම දෙකයි මූල 3 බෙදීම දෙක. දැන් පොදු සාධකයේ අතනින් දෙකයි කියලා එළියට ගන්නවා. එතකොට දෙකට දෙක කැපෙනවා. පොදු සාධකයේ දෙකයි කියලා එළියට ගත්තාම දෙකට දෙක කැපෙනවා. එතකොට ඉතිරි වෙනවා මූල දෙක ධන මූල 3 කියලා. දැන් මේ උත්තරේ ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඔන්න බලන්න මේ උත්තරේ මීට වඩා පහසුවෙන් ගන්න තව ක්‍රමයක්. සුළු කිරීමේ පහසුවක්. මෙහෙම. බලන්න මම මේ ගානම මෙතන හදනවා. 1යට මූල දෙක එකතු කිරීම 1යට මූල දෙක එකතු කිරීම මූල 3. මුලින්ම මේ දෙන්නම එකතු කරලා ඉන්නවා. මූල දෙකයි. හරය සමානයි. උඩට එනවා 2යි කියලා. ධන මූල 3. දැන් හරය පරිමේය කරන්න උඩයි යටයි දෙකම මූල දෙකෙන් ගුණ කරනවා. මූල දෙකෙන් ගුණ වුණාම 2යි. ඒ දෙකට මේ දෙක කැපිලා මූල 2යි. ධන මූල 3යි කියලා එනවා. මෙයා මීට වඩා සුළු කරන්න බෑ.
මූල දෙක ධන මූල 3යි කියලා එනවා. ඔතෙන්ට සුළු කරාම ඇති. මේ අයගේ වර්ගමූල අපි හොයන්න යන්නේ නෑ මේ වෙලාවේදී. ඊගාව C ගැටලුව. sin 60 එකතු කිරීම. cos 30 එකතු කිරීම. tan 60. දැන් අගයන් ටික ආදේශ කරමු. sin 60 ආවා මූල 3ට 2යි. මූල 3ට 2යි. cos 30 sin 60යි cos 30යි සමානයි. තා වැදගත් නීතියක් අපි මතක තියාගන්න ඕනේ. අපි ඉස්සරහට ලේසි ඒවා මතක තියාගත්තාම cos 60ත් මූල 3ට 2යි. tan 60 කලිනුත් ලිව්වා මූල 3යි. මේ ඔක්කොගේම මූල 3 ඉන්නවා. එහෙනම් මූල 3 පොදු සාධකයක් කියලා ලේසියෙන්ම ගන්නත් පුළුවන්. එතකොට එනවා භාගය එකතු කිරීම 1. භාගයයි භාගයයි එකතු වුනහම 1යි. 1යි මේ 1යි එකතු වුනහම 2යි. එතකොට එනවා 2යි මූල 3යි කියලා. උත්තරේ 2යි මූල 3යි. ඊගාව තුන්වෙනි ගානේ රෝම ඉලක්කම් 1යි 3යි. sin 30 වැඩි කිරීම cos 60 එකතු කිරීම cos 30 වැඩි කිරීම sin 60 සමානයි 1 බව සත්‍යාපනය කරන්නලු. සත්‍යාපනය කරපු ක්‍රමයක් තිබ්බා. වම් පැත්ත පහළට ගන්නවා සුළු කරගෙන යනවා උත්තරයක් ගන්නවා. ඒක දකුණු පැත්තට සමාන වුණාම වම් පැත්ත සමානයි දකුණු පැත්ත. එම නිසා මෙය සත්‍ය වේ කියලා කිව්වා. එහෙමනේ සත්‍යාපනය කළේ. මේ තියෙන්නේ යම්කිසි ත්‍රිකෝණමිතියේ එන එක්තරා නීතියක්. මේ නීතිය ගැන උසස් පෙළ ගණිතය ඉගෙන ගත්තාම මෙයා මේ වගේ තව නීතියක් හම්බ වෙනවා. ඒත් එක්ක වැඩිපුර වැඩ කරනවා. අපි දැන්ට අගයන් ආදේශ කරලා මේක ඇත්ත බව සත්‍යාපනය කරනවා. වම් පැත්ත පහළට ගමු. sin 30යි cos 60යි. එකතු කිරීම cos 30යි sin 60යි. දැන් අගයන් ආදේශ කරමු. ආදේශ කරලා එකද කියලා බලමු. sin 30 අගය ආවා භාගයයි කියලා. sin 30 භාගයයි. cos 60 අගය ආවා භාගයයි. sin 30 සමානයි මේ cos 60 cos 60 භාගයයි. එකතු කිරීම. cos 30 අගය ආවා මූල 3ට 2යි. cos 30යි sin 60යි සමානයි. මූල 3ට 2යි කියලා. දැන් සුළු කරමු. එක් වරක් එක 1යි දෙවරක් දෙක 4යි. මේ වගුවෙන් තමයි මේවා ආදේශ කරන්නේ. මූල 3 වැඩි වුණාම 3යි. දෙවරක් දෙක 4යි. දැන් හරය සමානයි එක හරයක් ලියා ගන්න පුළුවන්. 4යි කියන එක හරයක් ලියනවා. උඩ 1යි 3යි එකතු වෙනවා 4යි. 4 4ෙන් බෙදුනහම 1යි. ඔන්න වම් පැත්ත අරගෙන සුළු කරගෙන ගියාම දකුණු පැත්තේ ඉන්න උත්තරය ඇවිල්ලා. වම් පැත්ත සමාන වෙලා තියෙනවා දකුණු පැත්තට. වම් පැත්ත සමාන වෙලා දකුණු පැත්තට. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ ප්‍රකාශය සත්‍ය වේ කියලා. එම නිසා sin 30යි cos 60යි එකතු කිරීම cos 30යි sin 60යි සමානයි 1 වේ. සත්‍යාපනය වුණා. සත්‍ය බව ඔප්පු වුණා. දැන් රෝම ඉලක්කම් 3 මේක වම් පැත්ත අරගෙන ආදේශ කරලා දකුණු පැත්ත ගන්න කියොත් අපහසුයි. ඒ හින්දා අපි දකුණු පැත්ත ගමු පහළට. දකුණු පැත්ත පහළට ගමු. මෙයාට අගයන් ටික ආදේශ කරමු, සුළු කරමු. වම් පැත්තේ අගයන බව පෙන්වමු. දකුණු පැත්ත ගන්නවා පහළට. tan ට අඩු කිරීම tan 30 බෙදීම 1 ධන tan 60යි tan 30යි. දැන් ආදේශ කරමු. tan 60ගේ මූල 3යි. අඩු කිරීම. tan 30ගේ ආවා 1ට මූල 3යි. බෙදීම 1 ධන tan 60ගේ කලුත් ලිව්වා මූල 3යි. වැඩි කිරීම. tan 30ගේ 1ට මූල 3යි. දැන් සුළු වෙනවා. මෙතන හරය සමාන නැහැ. නැත්තම් මේ හරය පරිමේය කරගමු.
උඩ යටයි දෙකම මූල තුනෙන් වැඩි කරනවා. හරය පරිමේය වෙනවා එතකොට. මූල තුන අඩු කිරීම මූල තුන බෙදීම තුන බවට පත් වෙනවා. මූල තුනෙන් වැඩුණාම 3යි. බෙදීම 1 ධන මූල තුන කැපෙනවා 1යි. ඊගවට දැන් මෙතන හරය සමාන නැති හින්දා මෙයාගේ හරය එකනේ. හරය සමාන කරගන්න වෙනවා. ඒ හින්දා පුළුවන් 3ෙන් ගුණ කරන්න. මෙයත් 3ෙන් ගුණ කරනවා මෙයත් 3ෙන් ගුණ කරනවා. එතකොට උඩට එනවා 3යි මූල 3 බෙදීම 3. අඩු කිරීම මූල 3 බෙදීම 3. 1 1 එකතු වුණාම 2යි. දැන් මෙතන හරය සමානයි එක හරයක් ලියාගත්ත හැකි 3යි කියලා. 3යි මූල 3ෙන් අඩු වුණාම මූල 3 2යි මූල 3 වෙනවා. 3 ගුණ ඊට උඩට එනවා 2යි මූල 3. බෙදීම 2. මේ බෙදීම 2 නැති වෙන්න දෙකෙන් එකෙන් වැඩි කරනවා උඩ යටයි දෙකම. බෙදීම 2 නැති වෙන්න උඩ යටයි දෙකම දෙකෙන් එකෙන් වැඩි කරනවා. මේ දෙකෙන් එකට මේ දෙකෙන් මේ දෙකට මේ දෙක කැපෙනවා. මේ දෙකට මේ දෙකක් කැපෙනවා. බලන්න ඉතුරු එක්කන මූල 3ට 3යි කියලා ඉතිරි වුණේ. දැන් අපිට පෙන්නන්න තියෙන්නේ tan 30 කියලා. tan 30 අගය තමයි 1ට මූල 3. එහෙනම් මෙයා 1ට මූල 3 කරගන්න වෙනවා. මෙයා 1ට මූල 3 මේ තියෙන්නේ. මෙයාවත් වැඩි කරනවා මූල 3ෙන්. මෙයාවත් වැඩි කරනවා මූල 3ෙන්. මූල 3ෙන් වැඩි වුණාම 3යි කියලා එනවා. ඉතින් එනවා 3යි මූල 3. දැන් මේ 3ට මේ 3 කැපෙනවා. 1 යට මූල 3යි කියලා ඉතිරි වෙනවා. එහෙමනම් දැන් බලන්න වෙලා තියෙන දේ 1ට මූල 3යි. 1ට මූල 3යි කියන්නේ tan 30ට. එහෙනම් වම් පැත්ත අපි ආදේශ කරලා සුළු කරගෙන ගියාම 1ට මූල 3යි කියලා ආවා. ඒ කියන්නේ දකුණු පැත්තේ ඉන්නගේ ආවා. දකුණු පැත්ත වම් පැත්ත සමාන වුණා දකුණු පැත්තට. එහෙනම් මෙයා සත්‍ය වෙනවා. මෙතන තියෙන්නේ සුළු කිරීම. මේ ත්‍රිකෝණමිතියක් නෙවෙයි මෙතනින් පස්සේ. ත්‍රිකෝණමිතිය මෙන්න මෙතනින් ඉවරයි. මේ අගයන් ටික ආදේශ කරපු ගමන් එතනින් පස්සේ තියෙන්නේ අර කවරින් පාඩම 11 දී මුලින්ම ඉගෙන ගත්ත. එතනින් පස්සේ සුළු කිරීම. මේ සුළු ගෑනේ ගිහිල්ලා අන්තිමට ආවා දකුණු පැත්තෙන් එක්කෙනා. එහෙනම් ත්‍රිකෝණමිතිය මෙතනම ආන්නේ නැහැ. ත්‍රිකෝණමිතිය ලේසි. සුළු කරද්දී ඉතින් සමහර ළමයි ඔය ටික සුළු කරගන්න ගියාම ටික වෙලාවක් යනවා. පටලව ගන්නවා. හැබැයි ත්‍රිකෝණමිතිය කොටස ලේසි. අභ්‍යාසයේ 4 වෙනි ගැටලුව. හදන්න. ඒ ගාන කියනවා දී ඇති රූපයේ දැක්වෙන තොරතුරු අනුව AX දිග සොයන්න. AX වල දිග සොයන්න. ඊට පස්සේ AC පාදයේ දිග හොයන්න. AX වල දිග හොයා ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත ලිවීමෙන්. මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණමිතික අනුපාතය ලිව්වම AX වල දිග හොයා ගන්න පුළුවන්. රෝම ඉලක්කම් දෙකකින් කියනවා AC වල දිග හොයන්න කියලා. මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණමිතික අනුපාත ලිව්වම AC වල දිග හොයා ගන්න පුළුවන්. එහෙනම් බලන්න දැන් AX වල දිග හොයා ගන්න ඕනේ. AX කියලා කියන්නේ මෙන්න මේ කෝණයට අනුව සම්මුඛ පාදය. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ සම්මුඛ පාදය. මෙයා බද්ධ පාදය. සම්මුඛ පාදේ බද්ධ පාදේ දන්නවා. එහෙනම් අපි හිතා ගන්න ඕනේ මොකක්ද ඕනේ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය. සම්මුඛ පාදේ බද්ධ පාදේ දන්නවා නම් sin cos tan සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. එහෙනම් මෙයාට භාවිතා කරන්න වෙන්නේ tan 45. tan 45 සමානයි ax බෙදීම bx වගේ 5යි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයනේ tan කියන්නේ. tan 45 අපි දන්නවා. tan 45 කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක
මෙයා 90 නම් මේ දෙන්න 45 45 නම් මේ පාත් දෙක සමාන වෙන්නේ බෑ. එහෙනම් tan 45 කියන්නේ මෙයා බෙදීම මෙයා 1යි. tan 45 ගේ 1යි. ax බෙදීම 5. ax වල ගේනවා දෙපැත්තම පහින් ගුණ කළාම 5යි කියලා. ax සමානයි 5 සෙන්ටිමීටර්. මෙයා 5යි. දැන් හොයන්න තියෙන්නේ AC පාදයේ දිග. දන්නවා 60 කියන කෝණය. එහෙනම් දැන් බලන්න ඕනේ එයාට අනුව මේ පාද වලට නම්. මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ මෙයාට අනුව මෙයා සම්මුඛ පාදයේම තමයි. එයා අපි දන්නවනේ 5යි කියලා දැන්. මෙයා කවනේ. එහෙනම් දැන් බලන්න ඕනේ ත්‍රිකෝණමිතික අනුපාත තුනෙන් සම්මුඛ පාදයයි කර්ණයයි අඩංගු ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියලා. සම්මුඛ පාදයයි කර්ණයයි. සා ක sin 60 sin 60 සමානයි ax 5යි බෙදීම කර්ණය දන්නේ නැහැ AC වල දිග තමයි අපි මේ හොයන්නේ. sin 60 යගේ දන්නවා මූල තුනයට 2යි කියලා. වගුවෙන් ඒක කිව්වේ මතකත් වෙනවා මතක තියාගන්න පුළුවන්. මතක තියාගන්න මූල තුනයට 2යි. 5 බෙදීම AC අංශක බිඳුවේ 30 45 60 90 අගයන් ටික මතක තියාගන්න. ඒක පිළිවෙලක් තියෙනවා. ඒක අමාරු නෑ. sin වල අගයන් ටිකටම සමාන අගයන් ටිකක් තියෙනවා cos වල. මේ ටික සමානයි. ඊට පස්සේ tan වල වැඩි වෙනවා කියලා මතක තියාගත්තාම ඔක පැටලෙන්නේ නැතුව මතක තියාගන්න පුළුවන්. දැන් දෙපැත්තම AC වලින් හරස් කුණ්ඨය යොදමු. මූල 3යි AC සමානයි 10යි. පස්වද දෙක 10යි. දෙපැත්ත මූල 3ෙන් බෙදනවා. AC සමානයි කියලා එනවා 10 බෙදීම මූල 3යි. AC සමානයි 10 බෙදීම මූල 3යි. ඊගාවට 6 වෙනි ගාන සම්පූර්ණ කරන්න. 6 වෙනි ගාන හොඳට කියවන්න. දල රූපය අදින්න ඊගාට සම්පූර්ණ කරන්න. ඇන්ටනා කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා එහි මුදුනේ සිට සෙන්ටිමීටර් 50ක් පහළින් මුදුනේ ඉඳලා සෙන්ටිමීටර් 50ක් පහළින් ගැට ගැසෙන ලද කම්බියක් අනික් කෙළවර කණුව පාමුල සිට මීටර් 5ක් තිරස් පොළවේ මීටර් 5ක් තිරස් පොළවේ පිළි කෝණියකට තදින් ඇදෙනසේ ගැට ගසා ඇත. මෙන්න මෙතනින් කම්බියක් ගැට ගහලා මෙතෙන්ට ගැට ගන්නවා. මේ ඇන්ටනා කණුව වැටෙනවට අපෝල් ගස් එහෙම ඇදලා ගැට ගන්නවා වගේ ඔන්න මෙතන උඩින් ගැට ලණුවක් ඇදලා මෙතෙන්ට ගැට ගැහුවා. කම්බිය හා තිරස් පොළව අතර කෝණය අංශක 30යි. කම්බිය හා තිරස් පොළව අතර කෝණය අංශක 30යි. මේ අංශක 30යි. මෙම තවදුරටත් දල රූප සටහනක දක්වන්න රෝමිලක් අයකට උත්තරේ ඔය තියෙන්නේ. දෙක මූල තුනේ යගේ 1.4 කියලා ගන්නලු. ඒක අපිට ඕන වෙයි ගාන හදන්න. ගෙන කණුවේ උස සොයන්න. මෙන්න මේ ටික හොයාගත්තා නම් එයාට 50 එකතු වුණාම කණුවේ උස ලැබෙනවා. එහෙනම් මේ ටික හොයාගන්න මෙයා අංශක 90යි. මේ කෝණය දන්න. එහෙනම් එයාට අනුව මේ ඉන්නේ සම්මුඛ පාදයේ. සම්මුඛ පාදයේ. මේ ඉන්නේ බද්ධ පාදයේ. මෙයාට බද්ධ පාදයේ. මෙයා කර්ණයනේ. කර්ණය අපි දන්නේ නැහැ. සම්මුඛ පාදයේ අහනවා බද්ධ පාදයේ දීලා තියෙනවා. එහෙනම් සම්මුඛ පාදයේ බද්ධ පාදයේ යදංගුල ත්‍රිකෝණමිතික අනුපාතය sin cos tan සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan 30යි. tan 30 සමානයි මෙයා බෙදීම මෙයා. x බෙදීම 5යි. x කියලා කිව්වේ කණුවේ මෙන්න මේ උස. tan 30 ගේ දන්නවා වගුවෙන් 1 යට මූල 3යි. tan 30 ගේ 1 යට මූල 3යි. සමාන x බෙදීම 5. දැන් x හොයාගන්න ඕනේ. දෙපැත්තෙන් පහින් ගුණ කරමු. දෙපැත්තෙන් පහින් ගුණ කරනවා. එතකොට මේ පැත්තේ 5ට 5 ගැටිලා මේ පැත්තට එනවා 5. 5 බෙදීම මූල 3 සමානයි x. ඔන්න දැන් ඔතෙන්දී
මූල 3 යගේ 1.7යි මෙතෙන්ට 1.7 ආදේශ කරලා ගාන හදන්න කිව්වොත් ගාන අපහසුයි. හරය පරිමේය කරගෙන හිටියානම් හරය පරිමේය කරගත්තා නම් මේ ගාන ලේසි. ඇයි 1.7න් බෙදෙන එක අමාරුයිනේ. මූල 3 යගේ හරියටම 1.7ක් නෙවෙයිනේ. එහෙනම් උත්තරෙත් වැරදි එන එක වඩාත් නිවැරදි නෑ. හරය පරිමේය කරගෙන ඊට පස්සේ මූල 3 යගේ ආදේශ ගන්න. ඒකට මූල 3න් උඩ යටයි දෙකම ගුණ කරනවා. 5යි මූල 3යි. බෙදීම මූල 3 වැඩුණාම 3යි සමානයි x. දැන් ලේසි. දැන් මූල 3 යගේ ආදේශ කරමු. මෙතන ලියන්න 5 ගුණ කිරීම මූල 3 යගේ 1.7යි. බෙදීම 3යි. 5 වර්ග 35න් 5 ලිව්ව 3ක් ඉදිරි 5 වර්ගය 5යි 3යි 8යි. දශම ස්ථාන 1යි. බෙදීම 3යි. 8.5 බෙදීම 3යි. 8.5 3න් බෙදුනහම උත්තර එනවා 6ට 3 වත් 2යි 3 2 6යි ඉතිරි 2ක් දශම තිත තිබ්බා 5 ගත්ත 15ට 25ට 3 8යි 8වත් 3 24යි ඉතිරි 1ක් 10ට 3යි 2.8යි 3යි මීටර. එයා මීටර 2.8යි 3යි. අහන්නේ කණුවේ උස. මීටර 2.8යි 3යි කියන්නේ සෙන්ටිමීටර නම් 283යි. තව උඩ කොටසක් තියෙනවා 50. එහෙනම් මේ 283ට මේ 50 එකතු වෙන්න ඕනේ. අන්න එතකොට ලැබෙනවා කණුවේ මුළු උස. 283ට 50 එකතු වුණාම සෙන්ටිමීටර වලින් එනවා කණුවේ මුළු උස. එහෙම නැත්නම් මෙයාට 0.5ක් එකතු කළත් කමක් නැහැ. උස සමානයි 283ට එකතු වෙනවා 50ක් සෙන්ටිමීටර. සෙන්ටිමීටර 333යි කියන උත්තරය එනවා. එහෙනම් මේ කණුව සෙන්ටිමීටර 333ක් උසයි.